හරි පුතේ. මේ යන්නේ කාබනික රසායනය යටතේ සාමාන්‍යයෙන් හරි මේ වීඩියෝ සීරීස් එක අන්තිම හරිය වීඩියෝ කොටස් කිහිපය තමයි යන්නේ. හරි මේකෙදිත් අර කලින් වගේම තේරි කොටස සහ පාස් පේපර්ස් කොටස උගන්වනවා. මේක තමයි කාබනික රසායන හඳුනා ගැනීම. හරි අනිවාර්යෙන් විභාගෙට මේක වැදගත්. හරි මේ කොටස දන්නේ නැති වුණාම සමහරලාට සමාවිකතාවයේ ප්‍රශ්න හදාගන්න බෑ. හරි මේක මූලික වශයෙන් දැනගන්න ඕනේ. මේකෙන් අපි පාස් පේපර්ස් බහුවර්ණ ප්‍රශ්න ටිකක් අපි සාකච්ඡා කරමු. ඉස්සෙල්ල වගේම වැඩේ කොට දාලා දෙමු. හරි අනිවාර්යෙන් කෙස් 18 මේකේ සබ්ජෙක්ට් එක කියලා දෙනවා. හරි මම අර සමහරලාට පුතේ බෝඩ් එකේ වෙලාව ඉතුරු කරගන්න අර මේ බෝඩ් එක සාමාන්‍යයෙන් ඔය වෙලාව ඉතුරු කරගන්න සමහර කොටස් ලියලා තමයි තීරි කොටස පැහැදිලි කරලා දෙන්නේ. හරි අපි යම් පුතේ එනම් මේ වීඩියෝ සීරීස් එකේ හරි හඳුනා ගැනීම කියන කොටස හරි කෙස් 18 වැඩේ කොට දා ගන්න පුතේ ඕගනික් වල අනිවාර්යෙන් ලකුණු 20 කොට දා ගන්න පුළුවන්. ඔයා දන්නවා දැන් මම ඔයාලට කොහොමද මෙච්චර දවසක් ඉගෙනුවේ. ඒ විදිහට මේ අන්තිම කොටස් කිහිපය අන්තිම කොටස් දෙක හෝ තුන තමයි පුතේ මේ යන්නේ. මේ දෙකක් අනිවාර්යෙන්ම අල්ල ගන්න. අනිවාර්යෙන් විභාගයට ගියාම ඔයාලට ලේසිම ප්‍රශ්නේ ඕගනික් බවටයි කතා දෙකක් නැහැ. හරි අපි යම් කොටසට තීරි කොටසට හරි පුතේ H+MnO4 හි පහට පළවෙනි සංයෝගය හරි පළවෙනියටම ඕගනික් වලදී හඳුනා ගන්න පුතේ H+MnO4 හි දම් පැහැය විවරණ කරන්න පුළුවන් සංයෝගය. පුතේ H+MnO4 වල දම් පාට විවරණ කරන්න නම් මේ හොඳ නාගන්න H+MnO4 මයිනස් වල පුතේ දම් පාට විවරණ කරන්න නැත්නම් අවර්ණ කරන්න නම් පුතේ මෙයා මෙහෙම ඉද්දි දම් පාටයි මෙයා අවර්ණ බවට පත් වෙද්දි පුතේ මෙයාන්නකෝ මෙයාගේ ඔක්සිකරණාංකය ධන 2යි මෙයාගේ ධන 7 ඉඳන් ධන 2ට යද්දි පුතේ ඔක්සි හරණයක් වෙලා එහෙනම් මෙයා මේ මොනවා හරි සංයෝගයකට H+MnO4 දැම්මොත් පුතේ මෙයා ඔක්සි හරණය වෙනවා නම් මෙයාගේ දම් පාට මොකක් වෙනවද පුතේ අවර්ණ වෙනවා. එහෙනම් පුතේ මෙයත් එක්ක ක්‍රියාත්මක වෙන්න මම ඔයා කට්ටියට කියලා දීලා තියෙන්නේ ලෝකේ කොහේ හරි ඔක්සි හරණයක් වෙද්දි පුතේ අනිවාර්යයෙන්ම මෙයත් එක්ක ක්‍රියාත්මක වෙන්න නම් මෙයා මොන වෙන්න ඕනේ ඔක්සිකරණයක් වෙන්න ඕන. හරි ඔක්සි හරණයක් වෙද්දි පුතේ අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්න ඕනේ ඊට සමගාමීව ඔක්සිකරණයක් වෙන්න ඕන. ඒ දෙන්න සමගාමී කොහේ හරි ලෝකේ ඔක්සි හරණයක් වෙද්දි ලෝකේ කොහේ හරි ඔක්සි කරණයක් වෙන්න ඕන. පුතේ ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඔයා දන්නවා එහෙනම් H+MnO4 එක්ක ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ වගේ ද්විත්ව බන්ධන වලට. ඔයා දන්නවද දන්නේ ද්විත්ව බන්ධනයකට H+MnO4 දැම්මම මෙතනින් මෙයා දෙකට කැඩිලා පුතේ මේ කොටසින් කවුරු බවට පත් වෙනවද? කාබොක්සිලික් අම්ලයක් වෙනවා. එහෙනම් H+MnO4 එක්ක ක්‍රියා කරන්න පුළුවන් කොටසක් මොන වෙනවද පුතේ? ද්විත්ව බන්ධන වලට පුළුවන්. හරි අපි ලියාගෙන යන්න පුතේ ත්‍රිත්ව බන්ධන වලටත් පුළුවන්. එයාටත් H+MnO4 දැම්මම පුතේ හරි මෙතනින් කාමයා දෙකට කැඩිලා මේ බන්ධනිය ඔස්සේ කාබොක්සිලික් අම්ල මේව සමහර ළමයි දන්නේ පුතේ. එහෙනම් H+MnO4 එක්ක ක්‍රියා කරන්න පුළුවන් තව එක්කෙනෙක් තමයි ත්‍රිත්ව බන්ධන. මේ ද්විත්ව බන්ධන වලට පුළුවන් ත්‍රිත්ව බන්ධන වලට පුළුවන්. ඊට පස්සේ සර් මේ වගේ කොටසක් මධ්‍යසාර පුතේ මේ OH බැඳුණු කාබන්ට මේ OH බැඳුණු කාබන්ට පුතේ මේ R කාණ්ඩ එකයි නම් මේ CH3 වගේ එකක් නම් මේවට කිව්වා ප්‍රාථමික මධ්‍යසාර පුතේ. ඒවට දැම්මත් මොන වෙනවද? ඒවට දැම්මත් පුතේ H+MnO4 ප්‍රතික්‍රියා කරලා කාබොක්සිලික් අම්ල වෙනවා. එහෙනම් අපිට එකක් පුළුවන් පුතේ ප්‍රාථමික මධ්‍යසාර. ඊට අමතරව සර් මේ බලන්න R කාණ්ඩ දෙකක් බැඳිලා ඉන්නවා පුතේ මේ OH බැඳුණු කාබන්ට R කාණ්ඩ දෙකක් ඉන්නවා. මේ OH බැඳුණු කාබන්ට R කාණ්ඩ දෙකයි සර් මේවා ද්විතීක මධ්‍යසාර. ඒවට දැම්මම සර් ඒත් ප්‍රතික්‍රියා වෙනවා. කවුරු වෙනවද? මේ කොටස කවුරු බවට පත් වෙනවද? කීටෝනයක් බවට පත් වෙනවා. එතකොට H+MnO4 මොකක් වෙනවද? මොකක් වෙනවද? මෙන්න මේ MnO4 මයිනස් කවුරු බවට පත් වෙනවද? Mn ධන 2 වෙනවා. එතකොට මෙයාගේ පාට ධම්ම වර්ණ වෙනවා. එහෙනම් ධම්ම වර්ණ කරන්න පුළුවන් ද්විතීක මධ්‍යසාර වලටත් පුළුවන්. හැබැයි පුතේ තෘතීක මධ්‍යසාර වලට H+MnO4 දැම්මයි කියලා මෙයා ඔක්සිකරණය කරන්න බෑ. ඒ කියන්නේ පුතේ තෘතීක මධ්‍යසාර වලට H+MnO4 දැම්මයි කියලා මෙයාගේ ධම් පාට මොකක් වෙනවද? අවර්ණ වෙන්නේ නැත. ඇයි මෙතනදී ඔක්සිකරණයක් වෙන්නේ නැහැ. ඔක්සිකරණය මේ කට්ටිය ඔක්සිකරණය වුණොත් තමයි මෙයා ඔක්සි හරණය වෙන්නේ. එහෙනම් පුතේ තෘතීක මධ්‍යසාර හරියන්නේ නැහැ. එහෙනම් ප්‍රාථමික මධ්‍යසාරයි ද්විතීක මධ්‍යසාරයි. එතකොට සර් තව කවුද ඉන්නේ? තව විශේෂ කෙනෙක් ඉන්නවා විභාගෙට ඇහුවොත් මෙයා ගැන තමයි අහන්නේ. පුතේ සාමාන්‍යයෙන් කාබොක්සිලික් අම්ල මේ වගේ කොටසකට කියනවා කාබොක්සිලික් අම්ලයක්. මෙහෙම සාමාන්‍ය පුතේ කාබොක්සිලික් අම්ල H+MnO4 එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔක්සිකරණය වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ කාබන් එකේ කාබොක්සිලික් අම්ලයේ විශේෂයි පුතේ. මෙයාට කියනවා ෆෝමික් අම්ලය. පුතේ ෆෝමික් අම්ලය මෙන්න මේ පිටිපස්සේ මේ විදිහට ඇල්ඩිහයිඩ් කොටසක් තියෙන හින්දා මෙයාටත් මොන වෙන්න පුළුවන් කියලා අපි කියන්නේ H+MnO4 එක්ක ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්.
ඔක්සිකරණය වෙන්න පුළුවන් කියලා අපි කියනවා. මොකද කියන්නේ? මෙයාගේ පුතේ මේ කොම් සාමාන්‍යයෙන් සර් මේ කාබොක්සිලික් කොටස් ඔක්සිකරණය වෙන්නේ නැහැ. හැබැයි කාබන් එකේ කාබොක්සිලික් අම්ලයේ පිටිපස්ස බැලුවාම මෙන්න මේ විදිහේ ඇල්ඩිහයිඩ් කොටසක් පේන්න තියෙන ඉඳ මෙයාට ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඊට අමතරව සර් තව මේ ඊට අමතරව පුතේ බෙන්සීන් වලට කවුරු හරි ආර් කාණ්ඩයක් බැඳලා හිටියොත් ඒ කියන්නේ මේවා පුතේ මේ බෙන්සීන් වලට ඕන නම් මේ විදිහට CH3 ඒ කියන්නේ බෙන්සීන්ට බැඳුණු කාබන්ට හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් ඉන්නවා නම් හරි. එහෙම නැත්නම් පුතේ බෙන්සීන්ට බැඳුණු කාබන්ට මේ හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා හරි. එහෙම නැත්නම් අඩුම ගානේ බෙන්සීන්ට බැඳලා ඉන්න කාබන්ට හයිඩ්‍රජන් එකක් හරි ඉන්නවා නම් හැබැයි පුතේ මෙයාගේ බෙන්සීන්ට බැඳලා ඉන්න කාබන්ට මේ අන්තිම එක්කෙනාගේ හයිඩ්‍රජන්ලා එකක්වත් නැහැ. එහෙනම් පුතේ මෙයාට H+MnO4- දැම්මොත් මේ හයිඩ්‍රජන් එකක් හරි තියෙන එක්කෙනෙක්ට H+MnO4 දැම්මොත් හැම වෙලාවෙම ඇති වෙන්නේ කාබන් එකේ කාබොක්සිලික් අම්ලය. මේ හැම වෙලාවෙම ඇති වෙන්නේ කාබන් එකේ කාබොක්සිලික් අම්ලය. හැබැයි පුතේ මෙන්න මෙයා බෙන්සීන්ට බැඳුණු කාබන්ට හයිඩ්‍රජන්ලා කවුරුත් නැහැ සර්. එහෙනම් මෙයා කවදාවත්ම H+MnO4 එක්ක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට විශේෂයෙන් විභාගයට අහුවොත් කවුද H+MnO4 එක්ක ක්‍රියාත්මක වෙන්නේ කියලා මොනවද දෙන උත්තර? සර් ද්විත්ව බන්ධන වලට පුළුවන්, ත්‍රිත්ව බන්ධන වලට පුළුවන්, ප්‍රාථමික මධ්‍යසාර වලට පුළුවන්, ද්විතීක මධ්‍යසාර වලට පුළුවන්. හැබැයි තෘතීක වලට බෑ. ඊට අමතරව සර් මේ ෆෝමික් අම්ලයට පුළුවන්. ඒ වගේම බෙන්සීන්ට මේ වගේ ආර් කාණ්ඩ බැඳිච්ච කට්ටියන්ට පුතේ H+MnO4 ගේ දම් පාට අවර්ණ කරන්න පුළුවන්. දම් පාට අවර්ණ වෙනවා කියන්නේ මෙයා ඔක්සිහරණය වෙනවා. මේ කට්ටිය මොනව නැහැ. ඔක්සිකරණය වෙන්න පුළුවන් වෙන්නේ කොයි? මේ කට්ටියට පුළුවන් පුතේ මේ ප්‍රාථමික මේ R H ලා 3 දෙනෙක් ඉද්දි පුළුවන්, H ලා දෙන්නෙක් ඉද්දි පුළුවන්, H ලා එක්කෙනෙක් ඉද්දි පුළුවන්. හැබැයි පුතේ H ලා නැත්තම් මෙයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්න බෑ. මේවා විභාගෙදී අහන්න ඕන. පළවෙනි එක්කෙනා හරි මතක තියාගන්නවා. ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන හරි මෙයාට මේ කට්ටියන්ට පුළුවන්. හරි ඊළඟට තව විභාගෙට ගියාම මෙහෙම එකක් අහනවා. හරි තව විභාගෙට ගියාම මේව අහනවා. මේ සර් මෙයාට වැරදිලා හරි ආම්ලික නැතුව භාෂ්මික දැම්මනම් පුතේ භාෂ්මික මාධ්‍යයකදී MnO4- දැම්මනම් පුතේ මෙයාගේ පාට දම් පාටයි. භාෂ්මික මාධ්‍යයේදී මෙයා ඔක්සිහරණය වුණොත් ඇති වෙන්නේ MnO2 මොන පාට අවක්ෂේපයක් පුතේ? කළු දුඹුරු පාටයි. එතකොට ළමෙක්යි සර් භාෂ්මික මාධ්‍යයේ කාත් එක්කේ මෙයාට ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් පුතේ. ආම්ලික මාධ්‍යයේ ප්‍රතික්‍රියා වුණු ද්විත්ව බන්ධනත් එක්කත් පුළුවන්, ත්‍රිත්ව බන්ධනත් එක්කත්, ප්‍රාථමික මධ්‍යසාර, ද්විතීක මධ්‍යසාර මේ ඕනම එකක් එක්ක භාෂ්මික මාධ්‍යයකදී ක්‍රියා කරන්න පුළුවන්. හැබැයි පුතේ දම් පාට අවර්ණ නෙමෙයි වෙන්නේ. මොකද වෙන්නේ? දම් පාට කළු දුඹුරු පැහැති MnO2 අවක්ෂේපයක් බවට පත් වෙනවා. එතකොට ඔයා හඳුනා ගැනීම ප්‍රතික්‍රියා දෙකක් දන්නවා. H+MnO4 සමග ප්‍රතික්‍රියා කරන කට්ටිය කවුද සර්? මේ ද්විත්ව බන්ධන වලට පුළුවන්, ත්‍රිත්ව බන්ධන වලට පුළුවන්, ප්‍රාථමික මධ්‍යසාර, ද්විතීක මධ්‍යසාර. ඊළඟට පුතේ මේ ෆෝමික් අම්ල මේ ෆෝමික් ඇසිඩ් එක්කෙනාට පුළුවන් කාබන් එකේ කාබොක්සිලික් අම්ලයට. ඊට පස්සේ පුළුවන් පුතේ මේ වගේ බෙන්සීන් වලල්ලට බැඳිච්ච කාබන්ට කවුරු හරි එක හයිඩ්‍රජන් කෙනෙක් හරි ඉන්නවා නම් ඒකටම පුළුවන්. සර් එතකොට H+MnO4 එක ආම්ලික මාධ්‍යයකදී ක්‍රියා වුණොත් අවර්ණයි, භාෂ්මික මාධ්‍යයකදී MnO2 කළු දුඹුරු පැහැති. ඔන්න පළවෙනි හඳුනා ගැනීම හරි. හරි පළවෙනි හඳුනා ගැනීමේ ප්‍රතික්‍රියාව හරි. හරිද? හඳුනා ගැනීමට දෙන තුන්වෙනි වීඩියෝ එක සහ මේ තුන්වෙනි හඳුනා ගැනීම සහ හතරවෙනි හඳුනා ගැනීම තමයි මේ කතා කරන්න යන්නේ. පොඩ්ඩක් විශේෂයි මේ දෙන්න. හරි බලන්න. පුතේ තුන්වෙනි හඳුනා ගැනීම විදිහට ඔයාට හම්බෙයි මේ සිල්ව ඇමෝනියා කාණ්ඩ දෙකයි. ඔයා දන්නවා මෙයා නම් සෑහෙන්න වැදගත් විභාගෙට. සිල්ව ඇමෝනියා කාණ්ඩ දෙකයි 1+ මෙයාට කියන පුතේ ටොලරන්ස්. මෙයාගේ පාට ඇහුවොත් විභාගෙදී මොකද්ද කියන්නේ? අවර්ණයි. පුතේ අවර්ණයි මේ ටොලරන්ස් ප්‍රතිකාරකයේ කවුද? සිල්ව ඇමෝනියා කාණ්ඩ දෙකයි 1+. මේකට සිල්ව මේ ටොලරන්ස් කියලා කියනවා. නැත්තම් පුතේ සමහර වෙලාවදී කියනවා මේකෙදී මෙයාගේ නම විදිහට පාවිච්චි වෙනවා ඇමෝනිකෘත සිල්ව නයිට්‍රේට් කියලා. මොකද පුතේ මෙයා ගැන දැනගන්න තියෙන දේවල් එකක් මෙහෙම කියද්දි මෙයාට කියනවා ටොලරන්ස්. එහෙම නැත්තම් මෙයාට කියනවා ඇමෝනියම් කෘත සිල්ව නයිට්‍රේට්. මෙයාගේ පාට අවර්ණයි. පුතේ මෙයා මේ වගේ ඇල්ඩිහයිඩ් අඳුරා ගන්න තමයි පාවිච්චි කරන්නේ. මොනවා අඳුරගන්නේ පුතේ? මෙන්න මේ වගේ කොටස් නැත්තම් ඇල්ඩිහයිඩ් හඳුනා ගන්න තමයි පාවිච්චි වෙන්නේ පුතේ. මෙන්න මේ ඇල්ඩිහයිඩ් එකට සිල්ව ඇමෝනියා
කාණ්ඩ දෙකයි 1+ එකතු කරාම පුතේ මේ ඇල්ඩිහයිඩ් කොටස කවුරු කොටසක් බවට පත් වෙන්නේ? මේ ඇල්ඩිහයිඩ් කොටස පුතේ කාබොක්සිලික් අම්ල කොටසක් බවට ඔක්සිකරණය වීමට ලක් වෙනවා. එතකොට පුතේ මේ එකතු කරපු ටොලන්ස් ඉන්නේ මේ ටොලන්ස් ප්‍රතිකාරකයේ ඉන්න සිල්ල ධන අයනය කවුරු බවට පත් වෙනවද? සිල්ල බවට මොකක් වෙනවද? ඔක්සිහරණය වෙනවා. මෙයා සර් මේ ඇල්ඩිහයිඩය කාබොක්සිලික් බවට ඔක්සිකරණය වෙනවා. මෙන්න මේ මෙයාට එකතු කරපු සිල්ල වල ඉන්න ධන අයනය කවුරු බවට පත් වෙනවද? සිල්ල බවට පත් වෙනවා. පුතේ සිල්ල සාමාන්‍ය රිදී පාටක්. මේ ප්‍රැක්ටිකල් එක කරද්දී පුතේ පරීක්ෂණ නලයේ පුතේ බිත්තියේ රිදී පැහැති කැඩපතක් වගේ තැම්පත් වෙනවා. එතකොට අපිට කිව්වොත් ඔන්න විභාගයේදී එක්තරා කාබනික සංයෝගයකට ඇමෝනියකృత සිල්ල නයිට්‍රේට් එහෙම නැත්නම් ටොලන්ස් එකතු කළ විට රිදී කැඩපතක් ලබා දුන්නා කියලා මතක තියාගන්න. රිදී කැඩපතක් දෙන්නේ කාගෙන්ද පුතේ? ඇල්ඩිහයිඩ් වලින්. එහෙනම් ඇල්ඩිහයිඩ් හඳුනා ගන්න තමයි පාවිච්චි කරන්නේ. එතකොට සර් මොන මගුලකටද මෙයා ලිව්වේ? සමහර ළමයි හිතන් ඉන්නේ පුතේ ටොලන්ස් ප්‍රතිකාරකයේ ඇල්ඩිහයිඩ්ත් එක්ක විතරයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. නෑ පුතේ. මේ ත්‍රිත්ව බන්ධනත් එක්කත් පුතේ මෙන්න මේ ටොලන්ස් ප්‍රතිකාරකයේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට පුතේ වෙන්නේ මෙන්න මේ ත්‍රිත්ව බන්ධනයේ එච්චක වෙනුවට මෙන්න මේ සිල්ව ගිහිල්ලා ආදේශ වෙනවා. හරි මෙතනට මෙයා මෙහෙම වෙනවා. පුතේ මෙයා අවක්ෂේපයක්. හැබැයි මොන පාට අවක්ෂේපයක්ද? සුදු පාට අවක්ෂේපයක්. ඇල්ඩිහයිඩ් එකකට දැම්මොත් අපිට රිදී පැහැති අවක්ෂේපයක් එනවා. නැත්නම් රිදී කැඩපතක්. මෙයාට දැම්මම පුතේ අපිට එන්නේ සුදු පැහැති අවක්ෂේපයක්. හරි ඊළඟට කොප ඇමෝනියා කාණ්ඩ දෙකයි 1+. මෙයාගේ පාට අවර්ණයි පුතේ. මෙයාටත් කියනවා හරි මෙයාගේ පාට අවර්ණයි. පුතේ මෙයාගේ පාට අවර්ණයි. මෙයාගේ විශේෂත්වය තමයි පුතේ මෙයා මේ ත්‍රිත්ව බන්ධන මේ අග්‍රස්ත ඇල්කයින මේ හැම ඇල්කයිනයක් එක්කම මේ ටොලන්ස් ක්‍රියාත්මක වෙන්න බෑ. මොන ඇල්කයිනත් එක්ක විතරේ අග්‍රස්ත ඇල්කයින නැත්තම් මේ හයිඩ්‍රෝකාබන් දාමේ කෙලවර ත්‍රිත්ව බන්ධනයක් තියෙද්දී ඊට බැඳුණු හයිඩ්‍රජන්ට විතරයි මෙයාත් එක්ක සුදු පැහැති අවක්ෂේපයක්. පුතේ මෙන්න මේ අග්‍රස්ත ඇල්කයිනයකට කොපර් ඇමෝනියා කාණ්ඩ දෙකයි 1+ නැත්නම් අපි මෙයාට කිව්වා හරි මෙයාගේ පාට අවර්ණයි. මෙන්න මෙයා දැම්මහම පුතේ මෙයාගෙන් අපිට ඵලයක් විදියට ලැබෙනවා. මෙන්න මේ විදිය. මේකත් විභාගෙට ඇහුවා පුතේ. මෙයාගේ පාට තමයි හරි මෙයාගේ පාට ගඩොල් රතු පැහැයක් තියෙනවා. සමහර තැන්වල තියෙනවා පුතේ මෙයාගේ පාට චොකලට් දුඹුරු පැහැයයි කියලා. අන්න එක්තරා අග්‍රස්ත ඇල්කයිනයකට අපිට කියන්න පුළුවන් මෙයාට කොපර් ඇමෝනියා කාණ්ඩ දෙකක් දැම්මහම පුතේ මේ චොකලට් දුඹුරු පැහැති අවක්ෂේපයක් ආවා කියලා කිව්වොත් අපිට කියන්න පුළුවන් ඒ තියෙන එක්කෙනාගේ අනිවාර්ය මොනවයි තියෙන්නේ? අග්‍රස්ත ඇල්කයිනයක් නැත්නම් ආම්ලික හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. හරි අපිට මේ ඇසුරේ විවිධ සංයෝග ගැන උපකල්පනය කරන්න පුළුවන්. හරි අපි යන් ඊළඟ හඳුනා ගැනීම කොහොමද මේ ප්‍රැක්ටිකල් වලදී එක එක සංයෝග අඳුනගන්නේ කියලා තමයි මේකෙදි ඉගෙන ගන්නේ. හරි උදේ BR2 සමග ප්‍රතික්‍රියාව මේකත් සෑහෙන්න විභාගයට වැදගත්. හරි මම සාමාන්‍ය වීඩියෝ එක පෝස්ට් කර මේව කරන්නේ ඔය කට්ටියගේ වෙලාව මට උඩ උඩරිම ඉතුරු කරන්න. හරි විභාගයට යද්දි ඉක්මනට වැඩේ මතක් කරගෙන යන්න. පුතේ BR2 සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන් ප්‍රධාන සංයෝග කාණ්ඩ 4ක් ඔය කට්ටියගේ සිලබස් එකේ තියෙනවා. එකක් තමයි පුතේ ද්විත්ව බන්ධන. ඊට පස්සේ මේ ත්‍රිත්ව බන්ධන වලට පුළුවන්. ඊට අමතරව පුතේ ඇනිලීන්ට පුළුවන්, පීනෝල්ට පුළුවන්. මේ දෙක විභාගයට ගියාම ළමයිට සෑහෙන්න අමතක වෙනවා. පුතේ ද්විත්ව බන්ධනත් එක්ක මේ සාමාන්‍යයෙන් BR2 ගේ පාට පුතේ දුඹුරු පාටයි. දුඹුරු පාට BR2 හරි සාමාන්‍යයෙන් ත්‍රිත්ව බන්ධනයකට දැම්මා ද්විත්ව බන්ධනයකට දැම්මම පුතේ මේ ෆයි බන්ධනයේ බිඳිලා මේ තැන් දෙකට BR වෙනවා. ත්‍රිත්ව බන්ධනයක් ඉන්න තැනකට මෙයා දැම්මොත් පුතේ ඔය ෆයි බන්ධන දෙකම බිඳිලා හරි ඔය ෆයි බන්ධන දෙකම බිඳිලා හරි BR ලා දෙන්නෙක් මෙතනට එනවා. පුතේ ඇත්තටම ද්විත්ව බන්ධනයකට හරි ත්‍රිත්ව බන්ධනයකට හරි BR2 දැම්මොත් ඒකේ දම් පාට මොකද වෙන්නේ? දම් අවර්ණ වෙනවා. හැබැයි විභාගයට ගිහිපු ගමන් ළමයිට මේ දෙන්න අමතකයි. ළමයි දකිනවා BR2ත් එක්ක ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ දෙන්න විතරයි. හඳුනා ගැනීම වලදී දෙනවා එක්තරා කාබනික සංයෝගයක් BR2 සමග හරි BR2 සමග ප්‍රතික්‍රියා කරා. ඒකෝල ළමයි හිතන්නේ එක්ක ද්විත්ව බන්ධනයක් තියෙනවනේ ත්‍රිත්ව බන්ධනයක් නෑ පුතේ. මේට අමතරව BR2ත් එක්ක ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඇනිලීන්ට සහ පීනෝල වලට. පුතේ ඇනිලීන්ට BR2 දැම්මොත් ඔයා දන්නවා මොන පාට අවක්ෂේපයක්ද දෙන්නේ? මේ තැන් තුනටම BR ලැබිලා මොන එකක්ද වෙන්නේ? මොන පාට අවක්ෂේපයක්? සුදු පැහැති අවක්ෂේප. එහෙනම් BR2 සමග ක්‍රියා කරන්න පුළුවන් සංයෝග විභාගෙදී හරි මේ
විභාගෙදී Br2 සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන් සංයෝග කාණ්ඩ ඔළුවට එද්දි මතක් වෙන්න ඕනේ. හරි මොනවයි? ද්විත්ව බන්ධන වලට පුළුවන් ත්‍රිත්ව බන්ධන වලට. එතකොට Br2 වල පාට මොකක් වෙන්නේ පුතේ? ද්විත්ව බන්ධන වලට ත්‍රිත්ව බන්ධන වලට දැම්මම අවර්ණ වෙනවා. හැබැයි ඇනිලීන්තුයි පීනෝල්තුයි Br2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා මේ Br2 දියර එහෙම නැත්නම් Br2 ඒකවත් සමග ප්‍රතික්‍රියා කරලා මේ වගේ මොන පාට අවක්ෂේපය දෙන්නේ? සුදු පැහැති අවක්ෂේපය. නම් Br2ත් එක්ක ක්‍රියා කරන්න පුළුවන් 4 දෙනයි. හරි ඔක මතක තියාගන්න ඕන විභාගයට යද්දී. හරි පුතේ මේ 6 වෙනි එක්කෙනා මෙයා වැදගත් වෙනවා පුතේ මධ්‍යසාර වර්ගය මොකක්ද කියලා අඳුර ගන්න. හරි මධ්‍යසාර වර්ගය මොකක්ද කියලා අඳුර ගන්න. පුතේ ඔයා දන්නවා සිංක් ක්ලෝරයිඩ් තුයි සාන්ද්‍ර HCl තුයි මේ දෙන්නාටම අපි කියනවා නමක් මොකද්ද පුතේ? සිංක් ක්ලෝරයිඩ් එක්ක සාන්ද්‍ර HCl දැම්මම පුතේ මෙයාට කියන නම ලූකස්. පුතේ මෙයා මධ්‍යසාර වර්ගය අඳුර ගන්න වැදගත් වෙනවා. බලන්න මෙයාගේ මේ OH බැඳුණු කාබන් මේකට R කාණ්ඩ එකක් තියෙනවා නම් මෙයා ප්‍රාථමික මධ්‍යසාර. මේ OH බැඳුණු කාබන්ට මේ වගේ R කොටස් දෙකක් තියෙන හින්දා ද්විතීක. මේ OH බැඳුණු කාබන්ට R කොටස් 3ක් තියෙන හින්දා තෘතීක. ඔය මධ්‍යසාර වර්ග 3 පුතේ ඔයා දන්නවා සිංක් ක්ලෝරයිඩ් තුයි සාන්ද්‍ර HCl තුයි දැම්මම මෙයාට කිව්වා ලූකස් නේ. ඔයා දන්නවා පුතේ එතකොට වෙන්නේ මේ OH කොටසක් කවුරු බවට පත් වෙනවද? මධ්‍යසාරයක ඉන්න පුතේ OH කොටසක් කවුරු බවට පත් වෙනවද? Cl වෙනවා. එතකොට සර් මේකටත් හරි මේකටත් පුතේ මෙහෙම දාගෙන යද්දි මේ OH කොටසක් Cl වෙනවා. මේකෙත් පුතේ මෙහෙම දාගෙන යද්දි මේ OH කොටසක් Cl වෙනවා. පුතේ සාමාන්‍යයෙන් මධ්‍යසාර සාමාන්‍යයෙන් හරි ළමයි කියන්නේ මේ කඩේ නම් තියෙද්දි ඕම නෙවෙයි කියලා නෑ. සාමාන්‍ය පුතේ ඕන මේ මධ්‍යසාර පැහැදිලි ද්‍රාවණ. හැබැයි පුතේ මෙන්න මේ මධ්‍යසාරයකට සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl දැම්මහම මෙතනදී ඇති වෙන ඇල්කයිල් හේලයිඩේ පුතේ සාමාන්‍යයෙන් බොරයක් හරි බොර පහයක් තියෙන බොරයක්. පුතේ සාමාන්‍යයෙන් අපි ඕගනික් වලදී මේකට බොර කියන්නේ මේකට කියන්නේ මොකද්ද? අවිලතාවය. මේකට මොකද්ද කියන්නේ? බොරයක් නැත්තම් අවිලතාවය. මොකද්ද කියන්නේ සර්? මේ සාමාන්‍යයෙන් ඕල් මේ මධ්‍යසාර ඔක්කොම වගේ පැහැදිලි ද්‍රාවණ. හරි පුතේ මේකට සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl දැම්මම OH එකක් Cl වෙනවා. මම මේ ප්‍රතික්‍රියා ඔක්කොම කියලා දීලා ඇති. එතකොට සර් මේ ඇති වෙච්ච සංයෝග ඔක්කොම ඇල්කයිල් හේලයිඩ් මේ OH කොටසක් වෙනකොට හැලජනයක් බැඳලා ඉන්නේ. පුතේ මේවා සාමාන්‍යයෙන් ජලයේ දිය වෙන්නේ නැහැ. මේවා නිකන් අවිලතාවයක් නැත්තම් අපි කියන බොර පැහැයක් වගේ. පුතේ මෙන්න මේ බොර පැහැයක් නැත්තම් අවිලතාවය මෙන්න මේ වැඩේට ගත වෙන කාලය අනුව අපිට මධ්‍යසාර වර්ග 3 වෙන් කර අඳුර ගන්න පුළුවන්. පුතේ ප්‍රාථමික මධ්‍යසාරයකට මේ මධ්‍යසාරයේ බොර පැහැයක් නැත්තම් අවිලතාවයක් ඇති වෙන්න ගොඩාක් වෙලා යනවා. අපි නිකන් හිතමු බොරුවට මෙයාට පැය 10ක් විතර යනවා කියලා මම බොරුවට කියලා දෙන්න. මෙයාට පැය 10ක් විතර යනවා නම් පුතේ මෙයාට යන්නේ පුතේ පැයක් විතර. හරි මෙයාට යන්නේ පැයක් විතර. මෙයාට යන්නේ පුතේ මිනිත්තු 2ක් විතර කියලා හිතන්න. අපි එන්නේ විදිහට. එහෙනම් අපි කියනවා පුතේ මේ අවිලතාවයක් නැත්නම් බොර පැහැය දෙන්න ගත වෙන කාලය අනුව අපිට මධ්‍යසාර වර්ගය කියන්න පුළුවන්. මේ ප්‍රාථමික මධ්‍යසාර වලට කොච්චර වෙලා යනවද? දිගු වේලාවක් යනවා. මේ ද්විතීක මධ්‍යසාර වලට මද වේලාවක් යනවා. මෙයාට කොච්චර වෙලාවක් යනවද? පුතේ මිනිත්තු 2යි. ශනික අවිලතාවයක් තියෙන්නේ. හරි කොහොම සාමාන්‍ය මේ වර්ග ටික වෙන් කරලා අඳුරගන්නේ පුතේ? ප්‍රාථමික මධ්‍යසාර ශනික ප්‍රාථමික මධ්‍යසාර දිගු වේලාවක් යනවා. මේ ප්‍රාථමික මධ්‍යසාර දිගු වේලාවක්. මෙයාට පුතේ සාමාන්‍ය මද වේලාවක්. මෙයාට ගොඩාක් දිගු වේලාවක් යනවා. මෙයාට සාමාන්‍ය මද වේලාවක් මීට වඩා වෙලාව අඩුයි. මේ පැයක් විතර තමයි යන්නේ. මේ OH එක Cl වෙලා බොර පාටක් ඇති වෙන්න. මෙයාට පුතේ මිනිත්තු 2කින් එනවා. ශනික අවිලතාවයක් එනවා. ඔය විදිහට අපිට වර්ග වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. විභාගෙදී කිව්වොත් එක්තරා මධ්‍යසාර ද්‍රාවණයකට සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl එකතු කර විට ශනික අවිලතාවයක් ආවා කියලා. ඒ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මොන මධ්‍යසාරයක පුතේ ශනික අවිලතාවයක් දුන්නා නම් මොන එකක්ද තියෙන්න ඕන? තෘතීක මධ්‍යසාර ශනික අවිලතාවය. ඔන්න ඕක අනුව අපිට මධ්‍යසාර වර්ගය මොකක්ද කියලා කියන්න පුළුවන්. හරි මේක පුතේ මම ඕගනික් හදවත කියලා උගන්වලා ඇති. හරි මේක දැනගන්න ඕන. පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග එක්තරා කාබනික සංයෝගයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළ විට ප්‍රතික්‍රියා කරොත් හොඳේ මතක තියාගන්න පුතේ කවදාවත්ම මධ්‍යසාර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙන්න මේ විදිහේ පලනක් ඇති වෙන්නේ නැහැ. මතක තියාගන්න කවදාවත් මධ්‍යසාර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක විභාගෙදී මතක තියෙන්න ඕන පුතේ. ෆීනෝල ක්‍රියාත්මක වෙනවා. මේව දැනන් ඉන්නවා. හරි ලවණය සහ හරි ජලය ඇති කරනවා ෆීනෝල. එහෙනම් ෆීනෝල ප්‍රතික්‍රියා කරනවා
නයිට්‍රොෆීනෝල කාබොක්සිලික් අම්ල ක්ලෝරයිඩ් මේ ඕන එකක් පුතේ හරි සාමාන්‍යයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනවා. හැබැයි ප්‍රතික්‍රියා කරන්නේ නැත්තේ කවුද? කාබොක්සිලික් අම්ල. ඒ වගේම පුතේ සෝඩියම් කාබොනේට් සමග ප්‍රතික්‍රියාව කවදාවත් පුතේ මධ්‍යසාර ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. ෆීනෝල ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. හැබැයි පුතේ ෆීනෝල වලට වඩා පොඩ්ඩක් ආම්ලිකතාවයෙන් වැඩි නයිට්‍රොෆීනෝල නම් සෝඩියම් කාබොනේට් එක්ක ප්‍රතික්‍රියා වෙලා ඔයා දන්නවා මේ නයිට්‍රොෆීනෝල සෝඩියම් කාබොනේට් එක්ක ප්‍රතික්‍රියා වෙලා මෙයා සහ හරි මෙයාගෙන් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පිට වෙනවා. මේ කට්ටියත් පුතේ මේ කාබොක්සිලික්තුයි අම්ල ක්ලෝරයිඩ්තුයි මේ ඔක්කොම මේ සෝඩියම් කාබොනේට් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. විභාගයට ගියොත් ඔන්න කියනවා එක්තරා සංයෝගයකට සෝඩියම් කාබොනේට් එකතු කළ විට අර කාබන් අවර්ණ වායුවක් පිට වුණාලු. එහෙනම් පුතේ කවදාවත් මෙන්න මේ මධ්‍යසාරයකට දැම්මත් ෆීනෝල වලට දැම්මත් පුතේ අවර්ණ වායු පිට වෙන්න බෑ සෝඩියම් කාබොනේට් දැම්මොත්. හේතුව සෝඩියම් කාබොනේට් මේ දෙන්නා සමග ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. හැබැයි නයිට්‍රොෆීනෝලත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා ෆීනෝල වල තියෙන වික්‍රියකාරකයක් බැඳුනම. හේතුව පුතේ මෙයාගේ ආම්ලිකතාවය ෆීනෝල වලට වඩා පොඩ්ඩක් නයිට්‍රොෆීනෝල වැඩි. ඒකයි නයිට්‍රොෆීනෝල ක්‍රියාත්මක වෙන්නේ නිකම් ෆීනෝල ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. මෙයාට වඩා මෙයාගේ ආම්ලිකතාවය වැඩි වෙන බව මම ආම්ලිකතා භාෂ්මිකතා වලදී පැහැදිලි කරලා දීලා ඇති. හරි ඒක පොඩ්ඩක් බලන්න මේක විභාගයට වැදගත්. හරි අපි යන් ඊළඟ කොටසට. හරි පුතේ මේ ඉන්නේ බ්‍රේඩි ප්‍රතිකාරකය. සාමාන්‍ය පුතේ බ්‍රේඩි ප්‍රතිකාරකයේ පාට හරි බ්‍රේඩි ප්‍රතිකාරකය කහ පාටයි මේ තියෙන්නේ බ්‍රේඩි. මෙයා සාමාන්‍යයෙන් දුන්නාම බ්‍රේඩි වාට පළලිය නැහැටි මං කියලා දීලා ඇතේ. බ්‍රේඩි ප්‍රතිකාරකය කහ පාටයි. පුතේ හේතුව බ්‍රේඩි ප්‍රතිකාරකය කහ පාට වෙන්නේ මෙන්න මේ NO2 කොටස් තියෙන ඉඳ පුතේ කහ පැහැයක් තියෙනවා බ්‍රේඩි ප්‍රතිකාරක. හොඳට මතක තියාගන්න බ්‍රේඩි කහ පාටයි. සර් බ්‍රේඩි කාත් එක්කද ක්‍රියාත්මක වෙන්නේ පුතේ මේ වගේ කීටෝන හෝ ඇල්ඩිහයිඩ් කොටස් කියන දෙගොල්ලත් එක්කම බ්‍රේඩි ප්‍රතික්‍රියාව ප්‍රතිකාරකයේ ක්‍රියාත්මක වෙනවා. බ්‍රේඩි ප්‍රතිකාරකයේ කහ පාටයි පුතේ ඇල්ඩිහයිඩ් එකට හරි කීටෝනයකට හරි බ්‍රේඩි දැම්මොත් අපිට හම්බ වෙනවා තැඹිලි පාට අවක්ෂේප. එතකොට විභාගයේදී එක්තරා කාබනික සංයෝගයකට බ්‍රේඩි ප්‍රතිකාරක එකතු කළ විට තැඹිලි පැහැති අවක්ෂේපයක් ආවෝ කිව්වොත් අපිට හිතන්න පුළුවන් ඒකේ ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් තියෙන්න පුළුවන්. මේ දෙගොල්ලම පුතේ බ්‍රේඩිත් එක්ක මොන පාට අවක්ෂේපය ලබා දෙන්නේ? තැඹිලි පාට අවක්ෂේප. එතකොට සර් දැන් අපිට කියන්න පුළුවන් බ්‍රේඩි දැම්මම තැඹිලි පාට අවක්ෂේපයක් දෙනවා කියන්නේ. එතකොට අපි සර් මොකක් අපිට හරියටම කියන්න බෑනේ ඇල්ඩිහයිඩයක්ද කීටෝනයක්ද කියලා. අන්න ඒක අඳුර ගන්න අපි පාවිච්චි කරන කෙනා තමයි පුතේ මොන ප්‍රතිකාරකේ? ෆේලින්. පුතේ ෆේලින් ප්‍රතිකාරකේ ගත්තාම ෆේලින් A සහ B කියලා කොටස් දෙකකින් හැදිලා තියෙන්නේ. සාමාන්‍ය පුතේ ෆේලින් ප්‍රතිකාරකේ පාට ලා නිල් පැහැයක් තියෙන්නේ. හරි නිල් පැහැයක්. හරි ලා නිලකට හුරු පැහැයක් තියෙන්නේ. ෆේලින් වල කෑලි දෙකක් තියෙනවා පුතේ ෆේලින් A සහ ෆේලින් B. මේ ෆේලින් A කියන එක්කෙනා තද නිල් පාට ද්‍රාවණයක් ෆේලින් B කියන එක්කෙනා අවර්ණයි. මේ දෙන්න මිශ්‍ර කරලා තමයි පුතේ ෆේලින් ද්‍රාවණය හදන්නේ. මොකද්ද සර් මේ කතාව? ෆේලින් ද්‍රාවණේ ෆේලින් A2යි B2යි කියලා දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න මිශ්‍ර කරලා තමයි ෆේලින් හදන්නේ. හරි මෙයාගේ පාට සාමාන්‍ය පුතේ ලා නිල් පාටක් තියෙන්නේ. පුතේ ෆේලින් දැම්මහම ඇල්ඩිහයිඩ්ස් සහ කීටෝන වලට හරි ෆේලින් ප්‍රතිකාරකය දැම්මහම පුතේ ඇල්ඩිහයිඩ්ස් සහ කීටෝන වලට ෆේලින් සමග ක්‍රියාත්මක වෙන්නේ පුතේ කීටෝන නෙමෙයි. කවුද? ඇල්ඩිහයිඩ් විතරයි. ඇල්ඩිහයිඩ් ෆේලින්ස් එක ක්‍රියාත්මක වෙලා පුතේ මොන පාට අවක්ෂේපයක් දෙන්නේ? ගඩොල් රතු පැහැති අවක්ෂේපයක් දෙනවා. හරි එතකොට ඔන්න විභාගෙදී આવොත් එක්තරා කාබනික සංයෝගයකට අපිට මෙහෙම හඳුනා ගන්න පුළුවන් ප්‍රශ්නයක් ලියන්න ඉන්න පුළුවන්. එක්තරා කාබනික සංයෝගයක් අපි හිතමු මේ දන්නේ නැහැ කියලා. ඔන්න X කියන එක්කෙනෙක්ට බ්‍රේඩි ප්‍රතිකාරක එකතු කළ විට තැඹිලි පැහැති අවක්ෂේපයක්. එතකොට අපිට උපකල්පනය කරන්න පුළුවන් සර් බ්‍රේඩිත් එක්ක තැඹිලි පාට දෙන්නේ ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක්. හරි මට එහෙම කියන්න පුළුවන්. එතකොට තව කියනවා එම කාබනික සංයෝගයටම ෆේලින් එකතු කළ විට ගඩොල් රතු පැහැති අවක්ෂේපයක් ආව නම් අපිට කියන්න පුළුවන් සර් මේකේ ඉන්නේ සිරාවටම කවුද? ඇල්ඩිහයිඩයක් කියලා කියන්න පුළුවන්. හරි මේ දෙන්නගෙන් කියන්න පුළුවන් ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් අපිට හරියටම කියන්න බෑ. හැබැයි මෙයාට එකතු කරලා ගඩොල් රතු පාට අවක්ෂේපයක් දුන්නාම අපිට කියන්න පුළුවන් මේ තියෙන්නේ සිරාවටම කවුද? කියන්නේ ඇල්ඩිහයිඩයක් කියලා කියන්න පුළුවන්. හරි ඔන්න ඔතනින් ඇල්ඩිහයිඩ් සහ කීටෝන වෙන් කරලා අඳුරගන්න. හරි අපි යන් ඊළඟ කොටසට.
හරිද? ඊට පස්සේ විභාගයට අහන කොටස තමයි සෑහෙන්න වැදගත් මේ කොටස. ඇමීන වර්ග 3 දෙනා අඳුරා වෙන් කර අඳුරා ගැනීම. පුතේ ඇමීන වර්ග 3 දෙනා වෙන් කරලා අඳුර ගන්න පාවිච්චි කරන්න පුළුවන් අපිට HNO2 කාබර් උෂ්ණත්වය. එහෙම නැත්නම් NaNO2 HCl. ඒ කියන්නේ පුතේ HNO2ම තමයි. පුතේ ඇමීන වර්ග වෙන් කරලා අඳුර ගන්න බලන්න පුතේ ඇමීනයක මේ නයිට්‍රජන්ට පුතේ මේ වගේ R කාණ්ඩ එකක් බැඳිලා ඉන්නවා නම් අපි ඒකට කියනවා ප්‍රාථමික. මේ නයිට්‍රජන්ට පුතේ R කාණ්ඩ මේ විදිහට දෙකක් බැඳිලා ඉන්නවා නම් ද්විතීක. මේ නයිට්‍රජන්ට R කාණ්ඩ තුනක් බැඳිලා ඉන්නේ හින්දා මේවට කිව්වා තෘතීක. එතකොට පුතේ සාමාන්‍යයෙන් මෙයා වෙන් කරලා අඳුරගන්නේ කොහොමද? පුතේ HNO2 එකතු කරොත් පුතේ මේ ඇමීන වලට ඔයාට මතක් කරගන්න ඕන අර කලින් ප්‍රතික්‍රියා. ඔයාට මතකද ප්‍රාථමික මතක නැති කට්ටිය බලන්න ඕන නෝට් එක. ප්‍රාථමික ඇමීනයකට පුතේ HNO2 එකතු කරාම අපිට හම්බ වෙනවා පුතේ මධ්‍යසාරයි අවර්ණ වායුවකුයි ජලයයි. හරි මතකද දන්නේ ළමයිට මෙතනදී පිට වෙච්ච එක්කෙනා කවුද? N2 තමයි පිට උනේ. මෙන්න ද්විතීක ඇමීනයකට HNO2 දැම්මම පුතේ අපිට හම්බුණා කහපාට තෙලක් වැනි සංයෝගයක් ඇති වුණා. හරි තෘතීක ඇමීන වල පුතේ ඒ මුකුත් නැහැ. අවර්ණ වායුත් නැහැ. හරි කහපාට තෙලකුත් නැහැ. හරි මේකෙන් හම්බුණා අපිට පැහැදිලි ද්‍රාවණයක්. එතකොට විභාගයට ආවම ඇමීන වර්ග 3 දෙනා අඳුරගන්නේ කොහොමද? අපිට කියන පුතේ එක්තරා ඇමීන ද්‍රාවණයකට HNO2 කාබර් උෂ්ණත්වයේදී එකතු කළ විට කහ පාට තෙලක් ආවා. එතකොට ඔයාගේ ඔළුවට කල්පනා වෙන සර් කහ පාට තෙලක් ආව නම් අනිවාර්යෙන් එයා මොන ඇමීනයක්ද? ද්විතීක ඇමීනයක්. එතකොට කියනවා එක්තරා ඇමීන ද්‍රාවණයකට HNO2 එකතු කළ විට පැහැදිලි ද්‍රාවණයක් ආවා කියලා කිව්වොත් එහෙනම් ඔයාට කියන්න පුළුවන් සර් හරි මේක නම් අනිවාර්යයෙන්ම මොන ඇමීනයක් වෙන්න ඕනේ? පැහැදිලි ද්‍රාවණයක් නම් තෘතීක ඇමීනයක් වෙන්න ඕනේ. එක්තරා ඇමීන ද්‍රාවණයකට HNO2 කාබර් උෂ්ණත්වයේදී එකතු කළට අවර්ණ වායුවක් පිට වුණා කියලා විභාගෙදී කිව්වොත් සර් අවර්ණ වායු පිට වෙන්න නම් එයා මොන ඇමීනයක් වෙන්න ඕනේ? ප්‍රාථමික ඇමීනයක් වෙන්න ඕනේ. එතකොට විභාගෙට ගියාම නෝට් එක මතක තියෙන්න ඕන. හරි. එතකොට හඳුනා ගන්න ලේසි. මේක සමාවිකතාවයට වැදගත් වෙනවා. හරි. ඊළඟ කොටසට අපි යන් හරි. ඔන්න ඇමීන 3 දෙනා වෙන් කරලා අඳුනගන්න විදිය. හරි. ඇමීන 3 දෙනා වෙන් කරලා අඳුනගන්න විදිය. හරි පුතේ. ඊළඟට වැදගත් පුතේ මෙන්න මේ ඇනිලීන් සහ පීනෝල් අඳුනා ගැනීම. පුතේ සාමාන්‍යයෙන් ඔයා දන්නවා ෆීනෝල් අඳුර ගන්න අපි විද්‍යාගාරයේදී පුතේ ප්‍රැක්ටිකල් එකක් කරනවා. ෆීනෝල් අඳුර ගන්න පුළුවන් පුතේ සාමාන්‍යයෙන් පීනෝලයකට උදාසීන පෙරික්ලෝරයිඩ් එකතු කරොත් පුතේ මොන පාටක් තියෙනවයි? දම් පාටක් හම්බ වෙනවා නම් අපිට විභාගෙදී කොත් එක්තරා සංයෝගයකට උදාසීන පෙරික්ලෝරයිඩ් එකතු කර දම් පාටක් දුන්නා කියලා එහෙනම් අපි දන්නවා ඒ කවුද? ෆීනෝලයක්. ඒ වගේම පුතේ මේ දම් පාටට තනුකාම්ලයක් එකතු කරොත් මේ දම් පාටව හැදුන එක්කෙනාට තනුකාම්ලයක් එකතු කරොත් පුතේ ආයි මෙයා මොකක් බවට පත් වෙනවද? අවර්ණ තත්ත්වයට පත් වෙනවා. තනුකාම්ලයක් එකතු කරාම මොකද වෙන්නේ පුතේ? අර ෆීනෝලයකට උදාසීන පෙරික්ලෝරයිඩ් එකතු කරාම මොකක් වෙනවයි? දම් පැහැයක් වෙනවා පුතේ. තනුකාම්ලයක් එකතු කරාම මේ දම් පැහැ මොකක් බවට පත් වෙනවයි? අවර්ණ බවට පත් වෙනවා. ඒ කියන්නේ ආයි ෆීනෝලය බවට පත් වෙනවා. ඒකෙන් පුතේ අපිට ෆීනෝල් අඳුර ගන්න පුළුවන්. එතකොට සර් ඇනිලීන් අඳුරගන්නේ කොහොමද විද්‍යාගාරයේදී? හරි. පුතේ ඇනිලීන් අඳුරගන්න පුළුවන් හොඳ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඇනිලීන්ට පුතේ හරි ඇනිලීන්ට Br2 එක්වස් නැත්නම් Br2 දියර එකතු කරොත් පුතේ මේ තැන් තුනටම මොන වෙනවද? මේ තැන් තුනටම පුතේ ඇනිලීන්ගේ Br බැඳෙනවා. මෙයා මොන පාට අවක්ෂේපයක්ද? සුදු පාට අවක්ෂේපයක්. එතකොට ළමයි මට කියයි සර් මේ සර් මාර සීන් එකනේ. හරි. මේ මාර සීන් එක නෙමේ සුදු පාට අවක්ෂේපයක් එනෝනේ. ඔව් මං කියනවා. හරි ප්‍රශ්නයක් නැහැනේ. සුදු පාට අවක්ෂේපයක් එනකොට උන් ළමයි මට කියයි සර් මෙයා වගේම තව එක්කෙනෙක් ඉන්නෝනේ. මං අහනවා කවුද? පුතේ ඔයාට මතකද දන්නේ ෆීනෝල වලට සුදු පාට අවක්ෂේපයක් දෙන්න පුළුවන්නේ. එතකොට සර් ඉතින් ඔය ප්‍රැක්ටිකල් එකෙන් අපිට හරියටම ඇනිලීන් කියන්න බෑනේ. ඇනිලීන් හෝ පීනෝල් වෙන්න පුළුවන්. මෙයාට සුදු පාට අවක්ෂේපයක් නේ. මෙයාට Br2 එක්වස් එකතු කරොත් උනේ. එතකොට සර් එකපාර අපිට අඳුර ගන්න බෑනේ ඔය පුතේ. මේ ලැබෙන අවක්ෂේපයට පුතේ අපි ඊට පස්සේ කරන්න ඕන HNO2 එක්වස් එකතු කරන මොන උෂ්ණත්වයේද දන්නවද? කාබර් උෂ්ණත්වයේදී එකතු කරොත් පුතේ අපිට මෙයාගෙන් මේ ඔයා දන්නවා HNO2 එකතු කරාම මේ ඇනිලීන් කවුරු බවට පත් වෙනවද? ෆීනෝල් බවට පත් වෙනවා. මේ තැන් තුනටම Br බැඳිලා පුතේ. එතකොට මෙතනින් මේ තිබුණු නයිට්‍රජන් N2 විදියට පිට වෙලා යනවා. හැබැයි පුතේ මෙයාට HNO2 එකතු කරයි කියලා තව මහ ලොකුවෙන් වෙන්න දෙයක් නෑ. යා මොකක් වෙලයි? ෆීනෝල් වෙලා. එහෙනම් මේ සංයෝගයමයි තියෙන්නේ. ආයි කිසි වෙනසක් වෙන්නේ නෑ පුතේ. හැබැයි
මේ හැදිච්ච අවක්ෂේපයකට HNO2 එකතු කරාම මොන පාට වායුවක් පිට වෙනවද? අවර්ණ වායුවක් පිට වුණා නම් අපිට කියන්න පුළුවන් මේ තියෙන්නේ ෆීනෝල, මේ තියෙන්නේ ඇනිලින්. කොහොමද සර් ආයි පාරක් කියන්නකෝ? ඔන්න අපි හිතනවා ඔන්න අපිට ඇනිලින් තුයි ෆීනෝල් වලින් කවුද ඇනිලින් කවුද ෆීනෝල් කියලා අඳුර ගන්න ඕනේ. මම මේකට Br2 ඒකස් නැත්තම් Br2 දියර එකතු කරනවා. එතකොට ළමයිකයි හරි සුදු පාට අවක්ෂේප මම කියන සුදු පාට අවක්ෂේප. එතකොට ළමයි කියන මේ සර් සුදු පාට අවක්ෂේප දෙන්න දෙන්නෙක් ඉන්නවනේ. ඉතින් ඔයා කොහොමද හරියටම මේ ඇනිලින් කියන්නේ? මම කියනෝනේ මේක ෆීනෝල් කියලා. ඔව්. එතකොට මම කියනවා හරි. ඔයාට ෆීනෝල් දැන්ලින් කියලානේ හරියට අඳුර ගන්න ඕනේ. එහෙනම් ඔයා මේකට HNO2 දාන්න. හරි ළමයික HNO2 දානවා. දැම්ම ගමන් පුතේ මේ NH2 කොටස කවුරු වෙනවද? OH වෙනවා. එතකොට පුතේ මෙතනින් මොන වායුව පිට වෙලා යනවද? N2 පිට වෙනවා. හැබැයි මෙතන ෆීනෝල් හැදිලා තියෙන්නේ කියන තව දුරටත් ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. එතකොට N2 පිට වෙන්නේ නැහැ. හරි. ඕක තමයි කතාව. හරි. ඕක තමයි කතාව විභාගෙදී දැනගන්න ඕන. හරි. ඇනිලින් සහ ෆීනෝල් වෙන් කර හඳුනා ගැනීම. මේ දෙන්න මම පොඩ්ඩක් මතක් කරන්නම්. පුතේ මෙන්න මෙයා පොඩ්ඩක් විශේෂයි ෆීනෝල් මේ බෙන්සොයික් අම්ලය. පුතේ මෙයා ගොඩක් වෙලාවට හම්බ වෙනවා. මෙයා පුතේ සුදු පාට අවක්ෂේපයක්. සාමාන්‍ය පුතේ මෙයා සීතල ජලය තුල සුදු පාට අවක්ෂේපයක් විදියට ඉන්නේ. රත් කරොත් පුතේ මේ අවක්ෂේපය මොකක් වෙලා යනවද? දිය වෙලා යනවා. ඒකෙන් මෙයා අඳුර ගන්න පුළුවන්. මෙයා සාමාන්‍යයෙන් සීතල ජලය තුල පුතේ සුදු පාට අවක්ෂේපයක් විදියට ඉන්නේ බෙන්සොයික් අම්ලය. රත් කරාම මෙයා සීතල ජලය තුල සුදු පාට අවක්ෂේපයක්. රත් කරාම උණු ජලයේ මෙයා මොකක් වෙලා යනවද පුතේ? උණු ජලය තුල මෙයා මොන වෙනවද? දිය වෙලා යනවා. ඒකෙන් පුතේ අපිට බෙන්සොයික් අම්ලය අඳුර ගන්න පුළුවන්. මේ ඒමයිඩ් අඳුර ගන්න කොහොමද? විභාගෙට මේකත් අහලා තිබුණා පුතේ. ඒමයිඩයක් අඳුර ගන්න පුළුවන් පුතේ. ඒමයිඩයකට හරි සීතල තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරොත් මේ සීතල තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාට වැඩක් නැහැ. හරි සීතල තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළා මම බලන් ඉන්න මොනවා හරි වෙයි කියලා වැඩක් නැහැ. හැබැයි පුතේ මේක විභාග ප්‍රශ්නයක්. මෙයාට පුතේ ජලීය සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කරොත් ඔයා දන්නවද දන්නේ මේ ඒමයිඩෙන් අපිට මොනව පිට වෙලා යනවද පුතේ? ඇමෝනියා ලබා ගන්න පුළුවන්. ඔන්නෝකෙන් මෙයා ඒමයිඩ අඳුර ගන්න පුළුවන්. ඒමයිඩයකට පුතේ සීතල තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට වැඩක් නැහැ. හරි ජලීය සාන්ද්‍ර දාලා මොනව කරොත් රත් කරොත් අපිට මෙයාගෙන් මොනව ගන්න පුළුවන් වෙනවද? ඇමෝනියා ගන්න පුළුවන්. ඒ ඇසුරෙන් අපිට මෙයාව වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. මේක පාස් පේපර් වලදී අහුවා. හරි ඒක වැදගත්. තව චූටි තියරියක් තියෙනවා. ඒකෙන් මම මෙතන වැඩේ ඉවර කරන්නම්. හරි මෙන්න මෙයා ගැන තමයි පාස් පේපර්ස් වල අහලා තියෙන්නේ ගොඩක්. මෙන්න මෙයා පොඩ්ඩක් දැනන් ඉන්න ඕනේ. පුතේ මෙන්න මේ බෙන්සීන් වලල්ලට මේ බෙන්සීන් වලල්ලට Cl කෙනෙක් බැඳලා හිටියොත් පුතේ මෙයාට HNO3 තුයි සිල්වර් නයිට්‍රේට් තුයි එකතු කරොත් පුතේ බලන්නකො සාමාන්‍ය පුතේ HNO3 සිල්වර් නයිට්‍රේට් තුයි එකතු කරාම මේ සිල්වයන මේ Cl එක්ක ක්‍රියාත්මක වෙලා සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේපයක් ඇති වෙන්න ඕනේ. හැබැයි පුතේ මෙන්න මේ බෙන්සීන් වලට ඩිරෙක්ට්වම Cl කෙනෙක් බැඳලා ඉන්නව නම් මේ Cl වල එකසර පුතේ බෙන්සීන් වලල්ලත් එක්ක අතිච්ඡාදනය වෙලා මෙන්න මෙයාට මොන ස්වරූපයක් තියෙනවයි කියලා කියන්නේ දිත්ත බන්ධන ස්වරූපයක් තියෙනවයි කියලා කියනවා. ඒකින්ද පුතේ මේ බන්ධනීය බිඳින්න අමාරුයින්ද අපිට කවදාවත් පුතේ මෙයාගේ සිල්වර් ක්ලෝරයිඩ් කියලා අවක්ෂේපයක් ගන්න බෑ. හැබැයි පුතේ මේ වගේ කෙනෙක්ට එකතු කරොත් හරි මේ වගේ කෙනෙක්ට සිල්වර් නයිට්‍රේට් එකතු කරොත් HNO3ත් එක්ක සිල්වර් නයිට්‍රේට් තුයි HNO3 තුයි එකතු කරොත් අපිට සිල්වර් ක්ලෝරයිඩ් මොන පාට අවක්ෂේපයක් ගන්න පුළුවන්ද? සුදු පැහැති අවක්ෂේපය ගන්න පුළුවන්. එතකොට මගෙන් අහලා මේ කයිසර් මේකෙන් බැරි උනේ. මේක පුතේ මේ බෙන්සීන් වලල්ලත් එක්ක මේ අතිච්ඡාදනය වුණා මේ Cl බන්ධනී බිඳින්න අමාරුයි. ඒකද පුතේ මෙතනින් සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්නේ මෙතනින් එනවා. හැබැයි පුතේ මේක තමයි ගොඩාක් වෙලාවට පැටලෙන්නේ. හැබැයි මේ බෙන්සීන් වලල්ලට බැඳුණු කාබන් නෙමෙයි ඊට මේ බෙන්සීන් වලල්ලට ඩිරෙක්ට් නෙමෙයි මේ Cl බැඳලා ඉන්නේ මේ බෙන්සීන් වලට ඩිරෙක්ට් බැඳෙනවා නම් මෙතනට එපයි බැඳෙන්න. මෙයා බෙන්සීන්ට බැඳුණු කාබන් කෙනෙක්ට බැඳලා තියෙන්නේ. මේකට පුතේ සිල්වර් නයිට්‍රේට් තුයි HNO3 තුයි එකතු කරොත් අපිට මෙයාගෙන් මේ විදියට හරි අවක්ෂේපයක් අපිට මෙන්න මෙයාගෙන් හරි මෙයාගෙන් සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේපය ලබා ගන්න පුළුවන්. හරි ඔන්න ඕක සමහර කට්ටිය දන්නේ නැහැ. බෙන්සීන් වලට ඩිරෙක්ට්ව බැඳලා ඉන්න කෙනාගෙන් බෑ. මෙයාගෙන් පුළුවන් හානියක් නැහැ. මෙයා Cl පුතේ බෙන්සීන්ට ඩිරෙක්ට්ව බැඳලා නැහැ. වෙන කාබන් කෙනෙක්ට තමයි බැඳලා තියෙන්නේ. කියන්නේ මෙයාගෙන් සිල්වර් ක්ලෝරයිඩ් ගන්න පුළුවන්. මේක විභාගෙදී අහයි.
හරි මෙයාගේ හේතුවයි සිල්ව ක්ලෝරයිඩ් ගන්න බැරි. මෙයාට ද්විත්ව බන්ධන ස්වරූපයක් තියෙන්නේ. ඊළඟට පුතේ අපි ඔය ගොඩාක් වෙලාවට පාස් පේපර්ස් කරද්දි මේකත් එක්කම අපිට හම්බ වෙනවා සමාවිකතාවය. දැන් සමාවිකතාවය කරපු නැති ළමයෙක් ආවොත් කියලා මම එයාටත් පොඩ්ඩක් සමාවිකතාවයේ මූලිකව මතක් කරලා මේක පාස් පේපර්ස් වලට එන්නම්. අනිවාර්යෙන් මේක පාස් පේපර්ස් ගණන් 6ක් 7ක් මම හදනවා MCQ ගණන්. හරි ඒකට එන්න උදව්වක් විදියට සමාවිකතාවය චුට්ටක් මතක් කරගෙන යන්නම්. හරි පුතේ ගොඩාක් වෙලාවට මේ අර හඳුනා ගැනීම එක්කම යන කොටසක් තමයි පුතේ සමාවිකතාවය. පුතේ සාමාන්‍යයෙන් සමාවිකතාවයේ වර්ග දෙකයි. ඉස්සෙල්ලා කියන්නේ පස්සේ සර් මොකද්ද සමාවිකතාවය කියලා කියන්නේ? පුතේ සමාවිකතාවය කියලා කියන්නේ එකම අණුක සූත්‍රයකට වෙනස් ආකාරයේ සංයෝග පැවතීමේ සංසිද්ධියට කියනවා සමාවිකතාවය. මොකද පුතේ සමාවිකතාවය කියන්නේ එකම අණුක සූත්‍රය. ඒකට වෙනස් ආකාරයේ සංයෝග තියෙනවා නම් ඒකට කියනවා සමාවික කියලා. පුතේ සමාවිකතාවයේ වර්ග දෙකයි. ව්‍යුහ සමාවික සහ ත්‍රිමාන සමාවික. මොකද්ද සර් ව්‍යුහ සමාවිකයි ත්‍රිමානයි කියන්නේ? පුතේ ව්‍යුහ සමාවිකයි කියන්නේ එකම අණුක සූත්‍රයකට එකිනෙකට වෙනස් ව්‍යුහ තියෙනවා නම් ඒකට කියනවා ව්‍යුහ සමාවික. ත්‍රිමාන සමාවිකතාවයේදී පුතේ වෙන්නේ බන්ධනවල දිශානතිය වෙනස් වෙලා එකිනෙකට වෙනස් ව්‍යුහ ඇති වෙනවා නම් ඒකට කිව්වා ත්‍රිමාන. මොකද ව්‍යුහය වෙනස් වෙලා ඇති වෙන ඒවා ව්‍යුහ සමාවික කිව්වා. බන්ධනවල දිශානතිය වෙනස් වෙලා ඇති වෙන ඒවට කිව්වා මොනවයි කියලායි ත්‍රිමාන කිව්වා. මොකද සර් ওই කතාව සර් හිතන්නකෝ මේ ව්‍යුහ සමාවිකතාවයේ වර්ග 3යි. ව්‍යුහය වෙනස් වීම නිසා ඇති වෙන ඒවා ව්‍යුහ, බන්ධන දිශානතිය වෙනස් වෙච්ච ඒවා ත්‍රිමාන. එතකොට මොනවා හරි එකම අණුක සූත්‍රයකට වෙනස් ව්‍යුහ තියෙන එක්කෙනාට කියන පොදු නම මොකද්ද? සමාවිකතාවය. අපි හිතමු පුතේ C4යි H10. මේ ව්‍යුහ සමාවිකතාවයේ වර්ග 3යි පුතේ. දාම, ස්ථාන, ඊළඟට තව මේක බෙදන්න පුළුවන් ක්‍රියාකාරී. දාම, ස්ථාන, ක්‍රියාකාරී. මේක අලුත් සිලබස් එකේ පුතේ ඝටනා කියන නමිනුත් හඳුන්වලා තියෙන ව්‍යුහ නැත්තම් ඝටනා සමාවිකතාවය. පුතේ ව්‍යුහ සමාවිකතාවය කියලා හිතනවා C4යි මේ මට පුතේ මේ C4යි H10 කියන එක්කෙනා මෙහෙම ලියන්න පුළුවන් මෙහෙම අඳින්න පුළුවන් මේ C5යි 7යි 10යි. අවුලක් නැහැ. C4යි H10 ඔහොම අඳින්න පුළුවන්. තව ළමෙක්ට පුතේ ඔය C4යි H10 මේ විදිහට අඳින්න පුළුවන් නේ. මෙහෙම අඳින්නත් පුළුවන්. C4යි H10 මෙහෙම අඳින්නත් පුළුවන් ළමෙක්ට. මෙහෙමත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන්. හරි. එතකොට මෙන්න මේ වගේ බලන්නකො මේකේ පුතේ කාබන් චේන් එක රේඛීයයි. මේ තියෙන කාබන් චේන් එක නැවිලා. එතකොට පුතේ හරි කාබන් චේන් එක නැවිලා. හරි මෙයා තියෙන්නේ මේ විදිහට මේ තියෙන කාබන් චේන් එක නැවිලා. එතකොට පුතේ එකම අණුක සූත්‍රයක් සඳහා මේ වගේ එකිනෙකට වෙනස් මේ විදිහේ ව්‍යුහ තියෙනවා නම් මේ කාබන් දාමේ මෙහෙම තියෙන කාබන් දාමේ නැවිලා. පුතේ මුකුත් වෙනස් වෙලා නැහැ. කාබන් දාමේ ස්වරූපය වෙනස් වෙලා. ඒකින්ද අපි මේවට කියන මොන සමාවිකය කියලා? දාම සමාවික. මොකද පුතේ දාම සමාවිකය කියන්නේ මේකේ පුතේ ඔක්කොම අණුක සූත්‍රය ඔක්කොම එකයි. හැබැයි පුතේ මේ කාබන් දාමේ මේකේ රේඛීය තියෙන එක්කෙනා මෙයා මොකක් කළා? හැකිලිලා මේකේ දිගට තියෙන කාබන් 3යි එකක් මෙහෙම වෙලා අන්නේ සමාවික වලට කියනවා දාම. මම මේව වෙන වෙනම කියනවා. පොඩ්ඩක් මතක් කරන් යනවා. ක්‍රියාකාරී ස්ථාන සමාවික කියලා කියන්නේ පුතේ එකම අණුක සූත්‍රය අපි හිතමු C4යි H9යි Br එකයි. අපි නිකන් බලමු. මෙන්න මේ වගේ එකක් නේ සර්. මෙන්න මේ වගේ කෙනෙක් C4යි H9යි හරි H9යි Br එකයි. මෙන්න මේ වගේ එකක් නේ බලන්න. C5යි 7යි 9යි H9යි Br එක පුතේ මේ කාබන් දාමේ කෙලවර තියෙන්නේ. හැබැයි තව ළමෙක්ට කියන්න පුළුවන් සර් මේ ඔය Br එක මැදටමනේ තියෙන්න පුළුවන්. මැදකට තියෙන්නත් පුළුවන් නේ. මේ වගේ බලන්න පුතේ කාබන් දාමේ දැන් මෙතන ඉඳලා මෙතනට යද්දි කාබන් දාමේ නැවුණා. හැබැයි මේක කාබන් දාමේ නැවිලා නැහැ. එකම කාබන් දාමේ තියෙන්නේ. හැබැයි පුතේ මේ ආදේශිතයක් හරි මේ වගේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩය හරි බැඳිලා තියෙන තැන මොකක් වෙලා තියෙන වෙනස් වෙලා මේකේ කෙලවරකට බැඳිලා තියෙන්නේ. මේකේ මේ විදිහට මැදට බැඳිලා තියෙනවා. අපි ඒකට කියනවා මොකද්ද පුතේ? ස්ථාන සමාවිකතාවය. එතකොට ක්‍රියාකාරී කාණ්ඩ කියන්නේ පුතේ අපි හිතමුකෝ මේ වගේ අණුක සූත්‍රයක්. හරි C3යි අපි හිතමු C3යි අපි මෙයා ගමුකෝ C3යි H6යි O. පුතේ සාමාන්‍යයෙන් C3යි H6යි O කියන එක්කෙනා අපිට මෙහෙම අඳින්න පුළුවන්. හරි මේ විදියට ඇඳින්නත් පුළුවන්. තව ළමෙක් කියනවා සර් C3යි H6යි ඕනේ. ළමෙක් කියනවා මෙහෙම අඳින්නත් පුළුවන් නේ.
මම අහන කොහොම මෙහෙම අඳින්නත් පුළුවන් ඕනනම් මෙහෙම අඳින්නත් පුළුවන් නේ. ඔව්. පුතේ බලන්න C5යි 6යි මේ C3යි H6යි O කියන එක්කෙනා. හරි. C3යි H6යි O කියන එක්කෙනා. හරි. පුතේ හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවා පුතේ. මේ කොටස මේ දෙපැත්තෙන් ආර කාණ්ඩයක් ඉන්නද මේ සංයෝගය කීටෝනයක් මෙයා මොකද පුතේ ඇල්ඩිහයිඩයක් අන්න එකම අණුක සූත්‍රයක් සඳහා වෙනස් ආකාරයේ ක්‍රියාකාරී කාණ්ඩ තියෙන එක්කෙනාට අපි කියනවා මොකද්ද කියලා ක්‍රියාකාරී කාණ්ඩ සමාවිකතාව. මොකද්ද වෙන්නේ එකම අණුක සූත්‍රෙ මේ C3යි H6යි Oමයි අපිට කියන්න බෑ එක්ක ඇල්ඩිහයිඩයක් තියෙන්නත් පුළුවන් එහෙම නැත්නම් කීටෝනයක් තියෙන්නත් පුළුවන් සිද්ධියට අපි කියන මොන ක්‍රියාකාරී මොන සමාවිකතාවය ක්‍රියාකාරී කාණ්ඩ සමාවිකතාවය. පුතේ මේ ව්‍යුහ සමාවික වල පුතේ මෙහෙම තියෙන එක්කෙනයි මෙහෙම තියෙන එක්කෙනාගේ පුතේ තාපාංක වෙනස්. මෙයාගේ තාපාංකය අපි හිතමු 70යි කියලා. මෙයාගේ 70 වෙන්නේ එකම අණුක සූත්‍රයේ තිබුණත් පුතේ C4යි H10 තිබුණත් අණුක සූත්‍රයේ නෙමෙයි මෙයා තියෙන විදිය අනුව තමයි තාපාංකය වෙනස් වෙන්නේ. මෙයා මෙහෙම තියෙන්නත් පුළුවන් මෙහෙම තියෙන්නත් පුළුවන් නේ. මෙයාගේ තාපාංකය 70 නෙමෙයි අපි හිතමු 80ක් කියලා බොරුවට හොඳ මේ බොරුවට. ඔය විදියට තියෙන්නත් පුළුවන්. හරි නිකන් ওই බොරු වගයන් දෙකක් ගත්තේ. හරි උදාහරණයක් කියලා දෙන්න ඕනේ. මේ වගේ පුතේ තාපාංක වෙනස්. ඒ වගේම මෙයාගේ රසායනික ලක්ෂණත් වෙනස්. හරි මේ දෙන්නගේ ප්‍රතික්‍රියාශීලීත්වය එකිනෙකට වෙනස්. ඒකින්ද අපි කියනවා පුතේ මේ දෙන්නගෙත් එහෙමයි. මේ කෙලවරකට BR බැඳලා තියෙද්දි මැදට BR බැඳලා තියෙද්දි මේ කට්ටියන්ගේ රසායනික ලක්ෂණත් වෙනස්. භෞතික ලක්ෂණත් වෙනස්. මේ කට්ටියන්ගෙත් එහෙම පුතේ ඇල්ඩිහයිඩ් එක රසායනික ලක්ෂණයි භෞතික ලක්ෂණයි තුත් එකිනෙකට වෙනස්. මේ ඇල්ඩිහයිඩයි කීටෝන එහෙනම් අපි කියනවා මේ ව්‍යුහ සමාවික ගත්තාම මේ වර්ග තුනේම පුතේ භෞතික හා රසායනික ලක්ෂණ එකිනෙකට වෙනස්. මොනයි පුතේ භෞතික ලක්ෂණ මේකේ තියෙන තාපාංක ඔය වගේ එකිනෙකට මොක වෙන්නේ මේ දෙන්න අතර එකිනෙකට මොක වෙන්නේ වෙනස්. මේවයි තාපාංක එකිනෙකට වෙනස්. මේ සමාවික දෙකේ තාපාංක එකිනෙකට වෙනස් වෙනවා. විභාගයේදී අහුවොත් මේ දාම සමාවික වල මේ තාපාංක එකිනෙකට සමානයි කියන මොකෝ කියන්නේ වැරදි පුතේ. තාපාංක එකිනෙකට වෙනස් රසායනික ලක්ෂණත් එකිනෙකට වෙනස්. එතකොට පුතේ ත්‍රිමාණ සමාවිකතාවය ගත්තොත් මම මේ උඩින් මතක් කරගෙන යන්නේ බ්‍රීෆ්ලි ආයි මේක ලොකුවට විස්තර කරනවා. අතන්ට ඕන වෙන හින්දා ත්‍රිමාණ සමාවිකතාවයේ පුතේ ප්‍රධාන වර්ග දෙකයි. එකක් තමයි පාර ත්‍රිමාණ අනිත් එක්කෙනා පුතේ අපි සාමාන්‍යයෙන් කියන පාර ත්‍රිමාණ සමාවිකතාවය. ඊළඟට සාමාන්‍යයෙන් හරි පාර ත්‍රිමාණ සමාවිකතාවය ඊළඟට ජ්‍යාමිතික සමාවිකතාවය නේ. අපි සාමාන්‍ය පාර ත්‍රිමාණ එක්කෙනයි ප්‍රතිරූප අවයව එක්කෙනයි ප්‍රතිරූප අවයවයි කියලා කියනවා. ඒ පාර ත්‍රිමාණ සමාවිකතාවයට තියෙන වර්ගයක් තමයි මම ඉස්සෙල්ලා මේ ප්‍රතිරූප අවයව කියන එක්කෙනා ඉන්නම් පුතේ. හොඳට අහගන්න. හරි මේකට එන්නම් ඉස්සෙල්ලා ප්‍රතිරූප අවයව. ත්‍රිමාණ වෙන්න නම් සර් බන්ධන වල දිශානතිය කියන එකට වෙනස් වෙන්න ඕන පුතේ. ඔයා හිතන්න ප්‍රතිරූප සමාවිකතාවය පෙන්වන්න නම් පුතේ මෙන්න මේ කවුරු හරි කාබන් කෙනෙක්ට පුතේ මේ විදියට එකිනෙකට අසමාන කාණ්ඩ හතරක් බැඳලා ඉන්නවනේ. මොකක්ද අවශ්‍යතාවය? ත්‍රිමාණ පෙන්වන්න නම් සර් නැත්තම් මේ ප්‍රතිරූප අවයව මේකට පුතේ තව නම් කියන මම ඉස්සරහට කියලා දෙන්නම්. හරි මෙයාගේ නම් කියද්දී එකිනෙකට අසමාන කාණ්ඩ හතරක් මෙයාට බැඳලා ඉන්න ඕන. ප්‍රතිරූප අවයව පෙන්වන්න නම් අසමාන කාණ්ඩ හතරක් බැඳලා ඉන්න ඕන. පුතේ මෙන්න මෙයාගේ දර්පණ ප්‍රතිබිම්බේ නැත්තම් මෙයා කණ්ණාඩියක් ඉස්සරහා තියුවාම අසමාන කාණ්ඩ හතරක් බැඳිච්ච කෙනා අන්න ඒකට තමයි පුතේ මෙයාගේ මොන සමාවිකය කියලා කියන්නේ ප්‍රතිරූප සමාවිකව. දන්නවා කණ්ණාඩියක් ගාව ඉදි පුතේ මේ ප්‍රතිබිම්බ ඇති වෙන්නේ මේ විදිහට. දැන් කණ්ණාඩියට කිට්ටු කෙනා තමයි මෙතන ඉස්සරහා ඉන්න ඕන. හරි කණ්ණාඩියේ BR ඉන්න මෙයා ඈතින් ඉන්න කෙනා මෙතනින් ඉන්න ඕනේ. හේතු පුතේ කණ්ණාඩියකින් ප්‍රතිබිම්බයක් ඇතිවෙද්දී ඔයා දන්නවා වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි එකිනෙකට සමාන වෙන්න ඕනේ. මේ දුරට මේ දුර සමාන වෙන්න. මේ වස්තුවයි ප්‍රතිබිම්බයත් මේ වස්තු දුර මේකනේ. වෙන ප්‍රතිබිම්බ දුරත් මෙච්චර වෙන්න ඕනේ. මේ විදිහේ ඒවට අපි සාමාන්‍යයෙන් කියනවා මොනවයි? ප්‍රතිරූප. අපි කියනවා මෙයාට තේරුම් ගන්න ඕන විදිහට L ආකාරය සහ D ආකාරය. පුතේ අනිවාර්යයෙන්ම මේ විදිහේ දර්පණ ප්‍රතිබිම්බයක් ඇති කරන්න නැත්නම් ප්‍රතිරූප වෙන්න නම් කවුරු හරි කාබන් කෙනෙක්ට අසමාන කාණ්ඩ හතරක් බැඳිලා ඉන්න ඕනේ. මේ අසමාන කාණ්ඩ හතරක් බැඳිලා ඉන්න ඕන. එතකොට පුතේ හරි සර් ළමෙක් අහයි එතකොට මගෙන් මෙයාගේ ද්‍රවාංක තාපාංක මොකෝ වෙන්නේ? භෞතික ගුණ පුතේ මේ කට්ටියන්ගේ භෞතික ගුණ සමානයි. හරි ද්‍රවාංක තාපාංක වගේ භෞතික ගුණ සමානයි. මෙයාමනේ පුතේ. මෙයාම පුතේ දර්පණ ප්‍රතිබිම්බයක් නේ වෙනස් වෙලා තියෙන්නේ. මේකේ බන්ධනවත් මුකුත් වෙනස් වෙලා නැහැ. මෙයාගේ බන්ධන වල දිශානතියයි වෙනස් වුනේ. හරි එතකොට පුතේ එහෙනම් හානියක් නැහැ. මෙයාගේ භෞතික ගුණ සමානයි. එතකොට ළමෙක් අහයි මෙයාගේ රසායනික ගුණ පුතේ රසායනික ගුණ නම් මෙයාගේ කිනෙකට වෙනස්වා දන්නවත් දන්නේ නැහැ. සමහර එල් ආකාර පුතේ පිළිකා වලට බෙහෙතක්
සමහර D ආකාර ඒ බෙහෙතේම D ආකාරය ගත්තාම පුතේ පිළිකාව වැඩි කරනවා. පිළිකාව උස්සන්න කරන්න පුළුවන් එකක්. හරි එහෙනම් අපි කියනවා මෙයාගේ භෞතික ගුණ සමානයි. හැබැයි පුතේ මේ ප්‍රතිරූප අවයවවල රසායනික ගුණ එකිනෙකට වෙනස්. ඊළඟට මොකද සර් පාරත්‍රිමාන කියලා කියන්නේ? හරි. ඔය කට්ටිය පාරත්‍රිමාන යටතේ ඔක්කොම ඉගෙන ගන්න නෑ පුතේ. පාරත්‍රිමාන යටතේ එන එක වර්ගයක් තමයි පුතේ ජ්‍යාමිතික. ඒ ජ්‍යාමිතික වලත් පුතේ වර්ග කීපයක් තියෙනවා. ඒ වටින් A level වලදී ඉගෙන ගන්න පුතේ මොන ආකාරයේ විතරේ? සිස් ට්‍රාන්ස් ආකාරයේ විතරයි. හරි. ස්ට්‍රිස් ට්‍රාන්ස් ආකාරයේ විතරයි ප්‍රධාන වශයෙන් මේ A level වලදී ඉගෙන ගන්න පුතේ. ත්‍රිමාන සමාවිකතාවය යටතේ තියෙන පාර ත්‍රිමානවල ඒ යටතේ තියෙන එකක් තමයි පුතේ ජ්‍යාමිතික. මේ ජ්‍යාමිතික නොවන ජ්‍යාමිතික යටතේ පුතේ සිස් ට්‍රාන්ස් නොවන වෙන ඒවා තියෙන්න පුළුවන්. මේ ජ්‍යාමිතික යටතේ වර්ග කීපයක් තියෙනවා. ඒ වුණාට අපි A level වල දින ගන්නේ සිස් ට්‍රාන්ස් තත්ත්වයේ විතරයි. මේකෙදි වෙන්නේ මෙහෙමයි පුතේ මේ අනිවාර්යයෙන්ම මේ විදිහට දිත්ත බන්ධනයක් තියෙන්න ඕනේ. මෙන්න මේ දිත්ත බන්ධනේ පුතේ එකම කාබන් කෙනෙක්ට සමාන කාණ්ඩ දෙකක් බැඳිලා ඉන්න බෑ. එකම කාබන් කෙනෙක්ට සමාන කාණ්ඩ දෙකක් බැඳිලා ඉන්න බෑ. අපි හිතමු මෙයාට Br2යි මෙයාට Cl2යි. අපි හිතමු CH3 කියලා. මෙන්න මේ විදිහට අල්ලපු කාබන්ටත් මේ විදිහට CH3 ඉන්නව නම් මෙතනට H ඉන්නව නම් අපි හිතමුකෝ මේ අපි නිකන් දිත්ත බන්ධනයේ ඔස්සේ මනක් කල්පිත අක්ෂයක් ඇන්දොත් මේ දිත්ත බන්ධනයේ මැදින් යන මනක් කල්පිත අක්ෂයක් ඇන්දොත් මේ අක්ෂය එකම පැත්තේ සමාන කාණ්ඩ දෙක ඉන්නව නම් සමාන කාණ්ඩ දෙක එකම පැත්තේ ඉන්නව නම් මේ විදිහට මේ සමාන කාණ්ඩ දෙක සමමිතික අක්ෂයෙන් එකම පැත්තේ ඉන්නව නම් අපි කියනවා සමාන කාණ්ඩ දෙක එකම පැත්තේ ඉන්නව නම් අපි කියනවා ඒකට සිස් ආකාරය. මේ විදිහට පුතේ සමාන කාණ්ඩ දෙක මේ දිත්ත බන්ධනයේ ඔස්සේ යන අක්ෂයෙන් දෙපැත්තේ ඉන්නව නම් අපි මෙයාට කියනවා මොන ආකාරය කියලා? ට්‍රාන්ස් ආකාරය. මෙයා පුතේ සිස් මෙයා ට්‍රාන්ස්. එතකොට ළමෙක්යි සර් මෙයාට සිස් ට්‍රාන්ස් පෙන්වන්න බැයිද? බෑ පුතේ මේ එකම කාබන් කෙනෙක්ට සමාන කාණ්ඩ දෙකක් බැඳලා ඉද්දි සිස් ට්‍රාන්ස් පෙන්වන්න බෑ. ඒ මොකද පුතේ? ඇයි මෙයාගේ දෙපැත්ත මාරු වුණත් මේ කාබන්ගේ දෙපැත්ත මාරු වුණත් මෙයා මෙහෙම මාරු කරොත් හරි මෙයාගේ මාරු කරත් පුතේ මේ Cl එක උඩට ගිහිල්ලා H එක ගියත් මෙයාගේ ඉස්සරහින් ඉන්න කෙනා මොකෝ වෙලා තියෙන්නේ? වෙනස් වෙන්නේ නැහැ. මෙයාගේ ඉස්සරහින් මෙතනත් H මෙයාගේ ඉස්සරහින් මේ CH3 ඉස්සරහින් මෙතනත් H. එතකොට සර් මේක සමාවිකයක් කියන්නේ මොකෝ? එකම අණුක සූත්‍රයකට වෙනස් අපේ සංයෝග පවතින ඕනේ. බලන්න පුතේ මේ ට්‍රාන්ස් ආකාරයේ CH3 ඉස්සරහින් ඉඳලා තියෙන්නේ කවුද? H. හැබැයි පුතේ CH3